Hello everyone, I am back with a new lesson. Today we are going to learn about another important thing, that is the use of verbs. අප අද පාඩම ඉගෙන ගන්න යන්නේ ඔබට තවත් වැදගත් වන දෙයක් සම්බන්ධවයි. ඒ මේ ක්‍රියාපද යනු මොනවාද? ඒවා භාවිතා වෙන ආකාරය සම්බන්ධව පැහැදිලි කිරීමක් මම අද කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩක් දෙනෙක් මගෙන් කරපු ඉල්ලීමක් තමයි මේ පාඩම් මාලාවේදී වැඩිපුර සිංහල භාවිතා කරන්න කියලා. මොකද අපේ ඇත්තටම මේ ඉගෙන ගන්න කට්ටියට මේ හොඳින් තේරුම් ගන්න පුළුවන් සිංහලෙන් පැහැදිලි කිරීමක් කරනකොට. දැන් අපි මුලින්ම බලමු මොකද්ද verb එකක් කියන්නේ. What is a verb? A verb is any word that shows an action. මොකක් හරි ක්‍රියාවක් පෙන්වන ක්‍රියාවක් ගැන අඟවන ඕනෑම වචනයක් ක්‍රියාපදයක්. එහෙම නැත්නම් verb එකක් වෙනවා English language එකේ. So now in our day-to-day life we use many verbs when we express ideas. So now you know that in English language there are 8 parts of speech. Any sentence we can divide into 8 parts and verb is one of the main parts. මේ ක්‍රියාපද කියන්නේ ඊටාම ප්‍රධාන කොටසක්. ඒ කියන්නේ වාක්‍යවල ගත්තාම අපි ගොඩක් යෙදিলা තියෙනවා ක්‍රියාපද එදිනදා ජීවිතයේදී. දැන් eat, go, run, read, learn. So lot of verbs. දැන් බලමු ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය ක්‍රියාපදයක් ගත්තාම ඒක පවතින්න පුළුවන් විවිධ ස්වරූප තියෙනවා. There are several forms in an English verb. So now basically some teachers say there are 3 forms and altogether some people say there are 5 forms. පහක් ඔක්කොම තියෙනවා. ඒත් මූලික වශයෙන් අපිට 3ක් තමයි වැඩිපුර ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තාම තියෙනවා ඕනම verb එකක වර්තමාන ස්වරූපේ. එහෙම නැත්නම් base form එක කියලා එකට කියනවා. දැන් eat, go, drink ඒ වගේ. එතකොට මීට අමතරව ඊළඟට තියෙනවා මේ past form එක. අතීත ස්වරූපේ. අතීත ස්වරූපයක් තියෙනවා. දැන් අපි go කිව්වත් කියන්නේ went කියලා. went අතීත ස්වරූපේ. ඊළඟට මේ අපේ භාෂාවේ නැති දෙයක් තියෙනවා මේ English language එකේ past participle කියලා form එකක්. ඒ කියන්නේ ඒක අතීතයමත් නෙමෙයි මෑත අතීතයේ ළඟකදී සිදු වුණු ක්‍රියා සම්බන්ධව අපි මෙන්න මේ past participle forms යොදාගෙන කතා කරනවා. එතකොට ඒක තමයි තුන්වෙනි form එක past participle. ඊළඟට මේ present participle කියලා එකක් තියෙනවා. එහෙමත් නැත්නම් ing form එක. present participle නැත්නම් ing form එක. ඒ කියන්නේ going, eating, drinking, running ඒ වගේ නිතරම ඕනෑම ක්‍රියාපදයකට ing එකතු කිරීමෙන් අපි ලබා ගන්න දෙයට කියනවා present participle එහෙමත් නැත්නම් ing form කියලා. ඒ වගේම මේ පස්වෙනි ස්වරූපයක් ගැනත් කතා වෙනවා. ඒ තමයි third person singular. එහෙම නැත්නම් තුන්වෙනි පුරුෂ ඒකවචන සමග යොදාගද්දී අපි verbs වලට s හරි es හරි එකතු කරනවයි කියලා අපි කලින් පාඩමකදී ඉගෙන ගත්තා. මේ SES එකතු වීමෙන් වෙන වෙනස්කම් උදාහරණයක් විදිහට eats, drinks, goes, washes, does, teaches ඒ වගේ ඒවට අපි මේ පස්වෙනි ස්වරූපයක් තියෙනවා. ඒක verb එකේ singular, third person singular form එක. දැන් අපිට ප්‍රධාන වශයෙන් මේ අවශ්‍ය වෙන්නේ දැන් present participle කියන එක හරිම ලේසි. ඒක ඕනෑම ක්‍රියාපදයට ing එකතු කිරීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ ගැන ගැටලුවක් නැහැ. දැන් අපි බලමු මේ present form එකයි past form එකයි past participle එකයි. මෙන්න මේ තුන තමයි ඉංග්‍රීසි ඉගෙන ගැනීමේදී අපිට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වාගේදී තිබෙන වෙනස්කම් මොනවද කියලා
අපි සලකා බලමු. දැන් මෙන්න මේ ප්‍රධාන වශයෙන්ම තියෙනවා දැන් ඔබට මේ ස්ලයිඩ් එක පේනවා ඇති verbs regular verbs. එතකොට මේ verbs ගත්තාම regular verbs irregular verbs කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ regular verbs කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද. ක්‍රමවත් ක්‍රියාපද. මේ එතන විස්තරය දීලා තියෙනවා verbs that we can get the past and past participle form by adding ed, d or ied. මෙම ක්‍රියාපද වලට අපට අතීත ස්වරූපය past participle ස්වරූපය සහ ලබා ගන්න පුළුවන් මේවට ed, d සහ ied අගට එකතු කිරීමෙන්. ed, d සහ ied අගට එකතු කිරීමෙන්. ied එකතු වෙන්නේ බොහොමත් අඩුවෙන්. සාමාන්‍යයෙන් y අකුරෙන් ඉවර වෙන verbs වලට අපි ied එකතු වෙනවා. දැන් ed සහ d එකතු කිරීම. දැන් මම උදාහරණ කීපයක් දීලා තියෙනවා අපි නිතර එදිනෙදා භාවිත වෙන වචන verbs. work වැඩ කරනවා කියන එක. එතකොට ඒකේ past form එක තමයි worked වැඩ කළා. past participle එක ඒත් worked. ඔබට කියන්න පුළුවන් I have worked there. I have worked. ඊළඟට play සෙල්ලම් කරනවා කියන එක. සෙල්ලම් කළා කියලා කියන්නේ played. ed එකතු වෙනවා. past participle එකේදී ඒත් played. ed එකතු වෙලා තියෙනවා. clean කියන verb එක. clean කියන ක්‍රියාපදේ පිරිසිදු කරනවා කියන එක. පිරිසිදු කළා කියලා කියන්නේ cleaned. ed එකතු වෙලා තියෙනවා. past participle form එකේදීත් cleaned මයි ed එකතු වෙලා තියෙනවා. ඊළඟට මේ finish කියන එක ඉවර කරනවා. ඉවර කළා කියලා කියන්නේ finished. ed එකතු වෙලා තියෙනවා. past participle form එකේදීත් finished. complete සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කළා completed. completed මේ තුන්වෙනි ස්වරූපයේම නැත්නම් past participle එකත් completed. apply අයදුම් කරනවා. applied අයදුම් කළා. දැන් බලන්න මෙතන y අකුරට කලින් තියෙන්නේ කොන්සනන්ට් එකක්. ඒ කියන්නේ vowel එකක් නෙමෙයි. එතකොට මේ y අකුර අයින් වෙලා ied එකතු වෙලා තියෙනවා applied අයදුම් කළා. අන්න ඒ විදිහටයි මේ ied එකතු වෙලා past form එක past participle එක හැදෙන්නේ. දැන් ඔබට මෙම ක්‍රියාපද ලයිස්තුව දිහා බැලුවොත් මේ දීලා තියෙන්නේ උදාහරණ කිහිපයක් විතරයි. නමුත් මේ වගේදී ඔබට දැක් ගන්න පුළුවන් මේ වගේ රටාවක් තියෙනවා. මේ ed, d ඒවා ed තමයි ගොඩක් තැන් වලට එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් මම මෙතන යටින් සඳහන් කරලා තියෙනවා it's very easy to remember regular verbs because of this pattern. මෙම රටාව නිසා මේ ක්‍රමවත් ක්‍රියාපද මතක තබා ගැනීමට ඉතා පහසුයි. It's very easy to remember regular verbs because of this pattern. Right. එතකොට දැන් මේ regular verbs ගොඩක් තියෙනවා භාෂාවේ. දැන් wash, washed, washed. තව ඒ වගේ cook, cooked, cooked. ඕන තරම් අපිට උදාහරණ ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු මේ irregular verbs කියන්නේ මොනවද කියලා. එතකොට මේ irregular verbs කියන්නේ අක්‍රමවත් ක්‍රියාපද. අක්‍රමවත් ක්‍රියාපද. දැන් මේ ස්ලයිඩ් එකේ ඔබට බලා ගන්න පුළුවන් there is no pattern in getting the past and past participle forms. මේ අතීත ස්වරූපයේ සහ past participle ස්වරූපය ලබා ගැනීමේදී රටාවක් නොමැත. ඒ කියන්නේ ක්‍රියාපදයෙන් ක්‍රියාපදයට අනුව එය වෙනස් වෙනවා. ස්වරූපයක් තියෙනවා. දැන් මම උදාහරණ මෙතන දීලා තියෙනවා drink බොනවා කියන එක
බිව්වා කියලා කියන්නේ drank. එතකොට past participle එක drunk. බලන්න සම්පූර්ණයෙන් ආකාර තුනක්. drink, drank, drunk. ඊළඟට මේ eat කියන වචනේ ඒකත් අපි නිතර භාවිත වෙන වචන දෙකක්. නමුත් සම්පූර්ණයෙන් වෙනස් විදිහකට මේ හැදිලා තියෙන්නේ. මෙතන past form එක ate කියලා තියෙනවා. ඊළඟට past participle එක eaten කියලා තියෙනවා. බලන්න drink එකේ eat එකේ වෙනස්ම විදිහට තමයි past form past participle හැදිලා තියෙන්නේ. ඊළඟට මේ go කියන verb එක තියෙනවා. ඒක went බවට පත් වෙලා තියෙනවා. ඊළඟට past participle එක gone. do කියන verb එක ඒක තමයි කරනවා කියන එක වර්තමාන ස්වරූපය. කළා කියලා කියන්නේ did. එතකොට done කියන එක තමයි past participle එක. I have done that work. He has done that work. ඔහු ඒ වැඩේ කරලා තියෙනවා. I have finished my homework. මම මගේ ගෙදර වැඩ ඉවර කරලා තියෙනවා. දැන් එතන finished. ඒක ඇවිල්ලා regular verb එකක්. cut. දැන් මේ cut කියන verb එකේදී මෙතන වෙනසක් නැහැ. cut. past form එකත් cut, past participle එකත් cut. I cut a cake yesterday. ඊයේ සිද්ධ වෙච්ච දෙයක් වුණත් cut කියලා තමයි කියන්නේ. මේ cutted කියලා එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. cut කියලාම තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට මේ buy කියන verb එක තියෙනවා මිලදී ගන්නවා කියන එක. ඔබ ඒක අතීත ස්වරූපය තමයි bought. මේක ප්‍රොනවුන්ස් කරන්නේ bought කියලා. past participle එක bought. ඒ වගේම bring කියලා එකක් තියෙනවා ගේනවා කියන එක. ඒකේ past form එක brought. past participle එකත් brought. මේක bought. දැන් බලන්න මේ වචන අපි උදාහරණ අරගෙන තියෙන උදාහරණ 6ක් පමණයි. ඒත් එම එක් එක් ක්‍රියාපදයේ විවිධාකාරයෙන් තමයි අපි අතීත ස්වරූපය සහ past participle ස්වරූපය ලබාගෙන තියෙන්නේ. අන්න ඒ නිසාම මේ වගේ රටාවක් අපිට දකින්න නැති නිසා අපි මේවට irregular verbs කියලා කියනවා. ඊළඟට දැන් ඔබට පේනවා මේ මම මේ yellow color එකෙන් highlight කරලා තියෙනවා මෙතන. We have to learn this list of verbs by heart because there is no pattern and therefore difficult to remember the correct past form and the past participle. අපිට මෙම ක්‍රියාපද ලැයිස්තුව කටපාඩම් කර ගැනීමට සිදු වෙනවා. මොකද මේ වාගේ ක්‍රමානුකූල රටාවක් නොමැතිකම සහ මතක තබා ගැනීමේ අපහසුව නිසා. මේ අතීත ස්වරූපය past participle ස්වරූපේ මතක තබා ගැනීම අපහසු නිසා. මේ learn by heart කියන්නේ කටපාඩම් කරගන්නවා කියන තේරුම. එතකොට අපි දැන් ඊළඟට පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු මේ සාමාන්‍යයෙන් අපිට නිතර අවශ්‍ය වෙන irregular verbs එහෙම නැත්නම් අක්‍රමවත් ක්‍රියාපද මොනවද කියලා. දැන් මෙතන ඔබට දකින්න පුළුවන් මම ලයිස්තුවක් හදලා තියෙනවා. මේ ලිස්ට් එකේ present form එක, past form එක, past participle එක මේ කොටස් තුන ඔබට දකින්න පුළුවන්. මේ B කියන එකත් ඇත්තටම ක්‍රියාපදයක්. ඒකේ past form එක තමයි was, past participle එක been. ඊළඟට මේ become, became, become. begin කියන්නේ ආරම්භ කරනවා. ආරම්භ කළා කියන්නේ began කියන්නේ මේ දැන් ටිකකට කලින් වගේ ඒ වගේ ආරම්භ කරා කියන තේරුම began. දැන් ඊළඟට මේ bite කියන ක්‍රියාපදයේ තියෙනවා ඒක හැපුවා කියලා අපි කියන්නේ bitten හැපුවා. දැන් මම මේ yellow color එකෙන් highlight කරලා තියෙන්නේ ඔබට එදිනෙදා නිතර භාවිතා කිරීමට අවශ්‍ය වන ක්‍රියාපද තමයි අපි මෙතන highlight කරලා තියෙන්නේ. break කියන්නේ කැඩෙනවා, broke කියන්නේ කැඩුනා, broken ඒත් කැඩුනා. past participle form. bring කියන්නේ ගේනවා, brought කියන්නේ ගෙනාවා, brought කියන්නේ ගෙනාවා.
දැන් අපිට මෙතන දැක් ගන්න පුළුවන් ඊළඟට build ඉදි කරනවා ඉදි කළා buy bought මිලදී ගන්නවා මිලදී ගත්තා මිලදී ගත්තා catch caught catch කියන අල්ලනවා කියන ක්‍රියාපදේ ඊළඟට බලන්න මේ come කියන වචනේ come කියන verb එක අපිට නිතරම අවශ්‍ය වෙන වචනයක් අපි කතා කිරීමේදී ලිවීමේදී ඒකේ past form එක came he came here yesterday ඔහු ඊයේ මෙහෙ ආවා දැන් ආපහු past participle එකේදී come කියන එකම තමයි යෙදිලා තියෙන්නේ come cut කියන එක ඒ ආකාරයෙන් මේ යෙදිලා තියෙනවා cut එතකොට මේ do කියන ක්‍රියාපදය past form එක did past participle එක done drink කියන ක්‍රියාපදය drink drank drunk eat කනවා ate කෑවා eaten ඒ past participle form එක eaten feel දැනෙනවා දැනුණා කියලා කියන්නේ felt ඒකේ past participle එකත් felt ඔබට දැන් මේ වගේ ඔබට නිතර අවශ්‍ය වෙන irregular verbs මතක තියාගන්න සිද්ධ වෙනවා forget කියන්නේ අමතක කරනවා අමතක කළා කියලා කියන්නේ forgotten I have forgotten that මට ඒක අමතක වෙලා තියෙන්නේ forgotten get ලැබෙනවා got ලැබුණා got give කියන්නේ යමක් දෙනවට gave given you gave given go ඔබට නිතර අවශ්‍ය වෙන වචනයක් go කියන එක go කියන්නේ යනවා went ගියා gone he has gone home ඔහු ගෙදර ගිහින් තියෙනවා දැන් මේ ටිකකට කලින් මෙහි ඉඳලා ගිහිල්ලා තියෙනවා gone අන්න ඒ වගේ තැන්වලදී තමයි අපිට past participle එක යොදා ගන්න අවශ්‍ය වෙන්නේ මම ඊයේ එහෙ ගියා I went there yesterday මේ past form එකේ දෙන්නේ ඒ ආකාරයටයි I went there yesterday ඊට ඔබට මෙන්න මේ keep kept යමක් අපි අරන් තියෙනට කියනවා kept I kept the money in the cupboard kept knew known දන්නවා දැනගෙන හිටියා known leave කියන්නේ හැර යනවට left කියන්නේ හැර ගියා මේ left right නෙමෙයි leave කියන එකේ past form එකයි past participle එකයි ලෙස අපි left භාවිතා කරනවා ඊළාට make කියන එක හදනවා කියන එක හැදුවා කියලා කියන්නේ made දැන් ඕන තරම් දැකලා ඇති එක භාණ්ඩවල ගහලා තියෙනවා made in Sri Lanka made in China like that made එතකොට ඒක නම් වර්ධින්න විදිහක් නැහැ මේ past form එකයි past participle එකයි නමුත් මේකත් සමහර කට්ටියට වැරදෙන අවස්ථා තියෙනවා මේක්ට් කියලා කියන මේක්ට් කියලා එකක් නැහැ ඩී අකුර එකතු වීමෙන් නෙමෙයි එතන හැදෙන්නේ මේඩ් ඊළඟට pay කියන වචනේ pay කියන ක්‍රියාපදේ ගෙවනවා කියන එක paid කියන්නේ ගෙව්වා paid read කියන ක්‍රියාපදය කියවනවා මේකේ past participle එකයි past form එකේ දෙකේම මේම ස්පෙලිංස්ම තමයි තියෙන්නේ read කියන ස්පෙලිංස් නමුත් මේක pronounce වෙන්නේ read කියලා past form read past participle read so there is a difference in the pronunciation වචන උච්චාරණය කිරීමේ වෙනසක් තිබෙනවා run කියලා කියනවා දුවනවාට දිව්වා කියන්නේ ran run නැවත say කියන්නේ පවසනවට යමක් කියනවට said කියලා කියනවා කිව්වා said see කියන්නේ දකිනවා saw කියන්නේ දැක්කා seen දැක්කා ඊළඟට
සෙල් කියන්නේ විකුණනවා, sold විකුණුවා, sold past participle. send කියන්නේ යමක් යවනවට. දැන් ඊමේල් එකක් මෙසේජ් එකක් sent වුණා. sent කියන්නේ past form එක. මේක past participle. sing sang sung. දැන් මම මේ ඔබට ලබා දුන්නේ ඔබට නිතර අවශ්‍ය වෙන irregular verbs කිහිපයක් පමණයි. ඇත්තටම මේ ආකාරයෙන් irregular verbs භාවිතය දැනගෙන සිටීම අපිට ඊළඟ tense එක ඉගෙනීමට වැදගත් වෙනවා. ඒ නිසා මම මේ ගැන අද කෙටි හඳුන්වා දීමක් කෙරුවේ. ඉතින් මේ වගේ නිවැරදි ආකාරයෙන් ඉංග්‍රීසි දැනුම ලබා ගන්න මගේ channel එක subscribe කරලා මේ වගේ තවත් පාඩම් වලට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම Facebook page එක තියෙනවා පැතුම් English Academy. ඔබට මගේ classes සම්බන්ධව දැනුවත් වෙන්න පුළුවන්. ඉදිරියේදී තවත් පාඩමක් සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් මා අදට සමුගන්නවා.